සුවිශේෂක මතයතුමාන් විසින් දියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. පරිසිවරුන් වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ වචනයකින් අල්ලා ගන්නා පිණිස යමෙකු විසින් කුමන කාරණාවක් නිසාවත් සෙබහාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැයි උන්වහන්සේගෙන් ඇසිය. උන්වහන්සේ උත්තර දෙමින් පටන් ගැනීමේ සිටම මැවුම් කරුවානන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද්ද? එනිසා මිනිසෙකු තම පියාද මවද අත්හැර සෙබහාර්යාවට ඇලුම් වන බවත් ඒ යුවල එක්කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළසේක. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙකු නොව එක්කෙනෙකු වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක්කල අය මනුෂ්‍යයා වෙන් නොකෙරේවායි වදාළසේක. ඔහු කතා කොට එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත්හරින්නට මෝසස් අන කළේ මන්දයි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් මෝසස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසාය. එහෙත් පටන් ගැනීමේ සිට එසේ නොවී යයි ඔවුන්ට වදාළසේක. තවදුරටත් මම ඔබට කියමි වෛශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්නා කවරෙක් නමුත් කාම මිත්‍යාචාරය කරන්නේය. දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නාද කාම මිත්‍යාචාරය කරන්නේය. ශ්‍රාවකයන් වහන්සේට කතා කොට ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධය එසේ වී නම් විවාහ නොවී සිටීම වඩා හොඳයි කිය. එතුන් වහන්සේ උන්ට කතා කරමින් දේව වරමක් ලැබූ අයට මිස හැම දෙනටම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකිය. මන්ද උපත්තියෙන්ම විවාහ විය නොහැකි අය සිටිති. මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අයද සිටිති. ස්වර්ග රාජ්‍ය ආරම්භයා සිය කැමැත්තෙන්ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගන්නට හැකි තැනැත්තේ පිළිගනිත්වායි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තේනි, ස්වාමීන් වහන්සේගේ වචනය තුල රැඳෙනවා කියන එක තරම් ලස්සන දෙයක් නැහැ. උන්වහන්සේ හැමතිස්සෙම කියන්නේ එකයි, පටු පාර තෝරගන්න, පළල් පාර විනාශයට යන්නේ, පටු පාර තමයි ගැලවීමට යන්නේ. පාර පටු වෙද්දී නේද? අද ඉඳන් සංචරණ සීමා පනවලා තියෙන්නේ, දැඩි ලෙස සංචරණ සීමා පනවලා තියෙන්නේ. එතකොට මගේ ප්‍රේමවන්තයනි, අපි ජීවිතයේ මේ කොරෝනාවත් එක්ක පාර ටික ටික පටු වෙනවා. පාර ටික ටික පටු වෙනවා. අද මම අපේ අම්මට ජේසුව ලබන්න දෙන්න ගිය වෙලාවේ නංගිගේ පොඩි පටවු ටික ඇවිල්ලා මාව බදාගන්නේදී මං කිව්වා එන්න එපා, බදාගන්න එපා. මං ටිකක් සැර කරලා කිව්වා බදාගන්න එපා, හක්ලා ඉන්න. ස්වාමි මාමා ඉන්නේ කොරෝනා ගුලක, ඒ නිසා අතපත ගන්න නැතුව ඉන්න පුතේ කියලා ඒගොල්ලන්ට නලියනවා. මම සාමාන්‍යයෙන් තුරුළු කරගන්න චරිතයක් නැද්ද? ඉතින් ඒත් ගන්නදී ඒ චූටි දුව අහනවා මගෙන්, ස්වාමි මාමා කවදද මේ කොරෝනා ඉවර වෙන්නේ කියලා. ඒ කියන්නේ හොඳ හැටියට පදාගන්න මට ඉතින් කියන්න බෑ. සමහර අය කියනවා 2025 වෙනකම්ම තියනවා කියලා. මට ඉතින් පොඩි එකාට බොරු උත්තර දෙන්නත් බෑ. මං ඇහුන්නේ නෑ වගේ ගියා. කවදා ඉවර වෙයිද දන්නේ නැති නිසා මගේ ප්‍රේමවන්තයනි. ඒ නිසා ජීවිතේ අපි ටික ටික අපේ ජීවිතය පටු වෙනවා. ඒ පටු පාරේදී අපිට ඉතුරු වෙන්නේ උන්වහන්සේගේ වචනේ විතරයි. මේක සාපයක් නෙමෙයි. අර ලෝකයේ තුලම දඟලන චරිතවලට, ලෝකයේ ලොකුවට යැපෙන චරිතවලට නන්නතරයි. මොකද එල්ලෙන්න අත්තක් නැහැ. අල්ලන අත්තේ කොරෝනා නැද්ද? තේරුණාද කියන එක? මේ වෙනකොට ඒ කියන්නේ කී දෙනෙක් මගේ ප්‍රේමවන්තයනි, කී දෙනෙක් මේකේ මේ ව්‍යසනේ නැති වෙනවද? එන ප්‍රභූවරු බලවතුන් නැද්ද? මහරජායකේ අයිති කෙනයි නම් එතන එයත් නැති උනේ කොරෝනා වලින් නේ. ඒතර මේ තැන්, ඒ කියන්නේ බලපුලුවන්කාරකම් පැත්තක තියලා නන්නත්තර වෙන තැන ස්වාමීන් වහන්සේගේ වචනය මහා දයාබරයි. හැබැයි ඔබ තාමත් ඒ වචනයට ගිහිල්ලා නැත්තම්, ඔබ තාමත්
වැක්සින් එක මොකක්ද නැත් වැක්සින් එක චයිනීස් එකද ඉටාලියන් එක නැන රශයන් එකද ඇමරිකන් එකද නැද්ද ඉතින් ඒක නිසා ඒකද නැතම් මෙතනද කියන දේත් එක්ක හැප්පෙන්නේ නැතුව ඔක්සිජන් සිලින්ඩර්ස් හොයනවා මේ දවස්වල මාරාන්තික විදියට නැද්ද ඊට පස්සේ ඔක්සිමීටර්ස් හොයනවා ඊටත් වඩා මගෙනුත් කතා කරලා ඉල්ලනවා මගේ ප්‍රමාන්තනේ දැන් මේක ඒ කියන්නේ ස්ටොක් එකේ තියාගෙන හදිස්සියවත් හුස්ම අවුලක් වුණොත් නැද්ද කොරෝනා තමයි හැදිලත් නැහැ හැබැයි ඒක ස්ටෑන්ඩ් බයි තියාගෙන ඉන්නවා ඒක තියාගෙන ඉන්න තැනකටපත් වෙලා ඒව ඔක්කොම හරි ඒ ඔක්කොම ඕකේ නමුත් මගේ ප්‍රමාන්තනේ ඊට එහා තැනක කතෝලිකයන් කිතුණුවන් විදියට ඔබට මට මේ වචනය කොච්චර දයාබරව අයිති කරගන්න වෙනවද ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කළ කියන වචනය මම නෙමෙයි වහන්සේ මගේ ප්‍රමාන්තයනේ මම නෙමෙයි ඔබ වහන්සේ ජීවිතයේ මම මගේ ගැන කියන්නම්කෝ මම දේශනා කරන්නේ කොහමද ආයිත් දේශනා කරන්නේ සිංහෙක් වගේ දේශනා කරන්නේ නැත්නම් අත්තවත ආයි කියනවා එතුලාන්තම කියනවා හැබැයි මං ඇවිල්ලා මගේ ප්‍රමාන්තනේ දැන් විශේෂයෙන් මගේ අම්මට චුට්ටක් හරි අසනීපයි කියලා කිව්වොත් එහෙම කැස්සත් නිකන් ඇඟේ අමාරුනේ උණ ගතියක් හරි කිව්වොත් එහෙම මාව නිකන් බින්දුවටම වැටෙනවා මාව නිකන් බින්දුවටම වැටලා යනවා ඉතින් වැටිලා ගිහිල්ලා ඔන්න ඉතින් දඟලලා මොකද වෙන්නේ නතර වෙනවා උන්වහන්සේ ගාව උන්වහන්සේ ගාව නතර වුණාම හති හලද්දී එකනේ උන්වහන්සේ කියන්නේ වෙහෙස වෙන බර උස්සන සියල්ලනේ මා වෙත එන්න මම ඔබට සහනය දෙනවා මම ගුණවත් මුරුදු නිහතමානී කෙනෙකු බැවින් මගේ ව්‍යගාකාරයට ගෙන ඉගෙන ගන්න නාසෙ මතය 11:28 කියන්නේ මගේ ප්‍රමාන්තයනේ එතනදී ඒ තැනදී උන්වහන්සේ ඔබට මට උගන්වන දෙයක් තියෙනවා උන්වහන්සේ කවදාවත් සහතික කරන්නේ නැහැ කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ එහෙම පොරොන්දු දෙන්නේ කවදාවත් නපුරක් මේ නපුර මොකද්ද මරණය නපුරක්ද කනෙක්ෂන් එකේ නැති කෙනෙක්ට මරණය නපුරක් උන්වහන්සේ දයාබරව එතනට ගියාම කියා දෙන දෙයක් තියෙනවා ඒක හරි ලස්සනයි හැබැයි ඇත්ත පිළිගන්න ඕනේ මුකුත් නෑ මට මෙහෙම නෑ මම එහෙම නෑ එහෙම නිකන් බොරුවක ඉන්නේ නැතුව තමන්ගේ දුර්වලකම ස්වාමින් වහන්සේ ඉස්සරහා නිර්වස්ත්‍ර කරද්දී උන්වහන්සේකට හරි ආසයි හරි ආදරේ උන්වහන්සේ දන්නවනේ මගේ ප්‍රමාන්තර ඔබගේ මගේ තියෙන කුඩු කේඩුකම දුර්වලකම මෝඩකම නොවටිනාකම උන්වහන්සේ දන්නවා මගේ ප්‍රමාන්තනේ ඒ තැනදී ස්වාමීන් වහන්සේ හරි දයාබරව කතා කරනවා එදා මම අපේ අම්මාව බලලා ආවෙද්දි ලබන්න දීලා බ්ලෙස් කරලා ඉද්දි මට කෙනෙක්ගේ මැසේජ් එකක් ආවා ෆාදර් අද රිෆ්ලෙක්ෂන් එක එයාලා බෞද්ධ ඇත්තටම බෞද්ධ අද රිෆ්ලෙක්ෂන් එක මම 3 පාරක් ඇහුවා තව පාරක් අහන්න ඉන්නවා ඒක නම් මගේ ජීවිතේ ලොකු සහනයක් ගෙනාවා කියලා මම මේ මැසේජ් එකේ රිෆ්ලෙක්ෂන් එකේ තිබ්බ නිසා ලින්ක් එක මම ඒ ලින්ක් එක දාලා බ්ලූටූත් ඔන් කරගෙන වෑන් එකේ අහගෙන ආවා ඇත්තටම උන්වහන්සේ මට කතා කරා මම නෙමෙයි උන්වහන්සේ දඟලන්න ඕනේ නැහැ කියන එක මම නෙමෙයි උන්වහන්සේ මගේ ප්‍රමාන්තනේ මම දඟලන තැනක් තියෙනවා හැබැයි ඒ වගේම ඔබත් දඟලන තැනක් තියෙනවා ඒ නිසා දඟලන්න එපා හරි සමහර වෙලාවට සෝසනේ උස්ම ගන්න බැරි වෙච්ච ගමම්ම චූටි හතියක් වගේ ආව ගමම්ම බය වෙනවා බයවිල්ලක් හොඳටම මුලින්ම මගේ ප්‍රමාන්තනේ බය වෙන්න එපා කියන්නේ ජේසු ඉන්නවා හුස්ම දුන්න ස්වාමීන් වහන්සේ ඉන්නවා මේ වෙලාවේ බය වෙලා කිසිමද කලබලලා කොරහටවත් අත දාන්න බෑ කොරහ කියන්නේ පොඩි එකක්ද නෑ කොරහ කියන්නේ ලොකු එකක් ඒකට අත දාන්නත් බෑ කොරහට දාදි මුට්ටියට අත යන්නේ ඒකයි ප්‍රශ්නේ හොස්පිටල් එකක් හොයාගන්න නෑනේ මේ වෙනකොට නේද මගේ ගහන ෆාදර් හොස්පිටල් එකක් දන්නවද කියලා මම දන්නේ නෑනේ මගේ ප්‍රමාන්තනේ හැබැයි මම දන්නවා මගේ ජේසුව මම දන්නවා මගේ උන්වහන්සේගේ වචනය ඒ හැම කෙනෙක්ම මම යාඥා කරන එකයි කරන්නේ කලබල වෙන්න එපා මගේ ප්‍රමාන්තනේ ඒ තන
ඔබට එල්ලෙන්න තැනක් නැහැ. ඒකයි මේක නපුර මහා පුදුම විදියට එකම සිද්ධිය අර එකම ඉරව්ව මැටි තද කරනවා ඉටි දිය කරනවා වගේ උන්වහන්සේ මේ සිද්ධිය උන්වහන්සේත් එක්ක ඉන්න අයව ශක්තිමත් වෙනවා. උන්වහන්සේත් එක්ක නැති අයව පිච්චිලා යනවා. අද උන්වහන්සේ හරි ලස්සනට කියන වචනය මම නෙමෙයි උන්වහන්සේ. අද උන්වහන්සේ සුවිශේෂ කතා කරන්නේ එකයි මගේ ප්‍රේමාන්තයනේ. ඒ අය ජේසුව පරීක්ෂා කරන්න යන්නේ. අද වචනය කතා කරලා කියනවා බලන්න. තුන්වෙනි වගන්තිය පරිසෙවරු උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ වචනයකින් අල්ලා ගන්න පිණිස යමකු විසින් කුමන කාරණාවක් නිසාවත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැයි උන්වහන්සේගෙන ඇසුව. මගේ ප්‍රේමාන්තයනේ එයාලා දැක්ක ජේසු හරිම දයාබර කෙනෙක්. ඒ කාලේ කාන්තාවන් කියද්දී අවතක්සේද කරපු තැනට ජේසු කාන්තාවන්ට නිසි තැන දුන්නා. ඒ අය කාන්තාවන වැරදි විදිහට පාවිච්චි කරා. කාන්තාවව. ඒ කියන්නේ පෞකාර ස්ත්‍රියන් ඉන්නේ. පෞකාර ස්ත්‍රියන් ගියාවට යන්නේ කවුද? පිරිමිනේ. ඒතර එහෙම තැනකට ගිහිල්ලා පස්සේ ගල් ගහන්න නැතගෙන එන ජරා ගතිගුණයක් තිබුණා. මගේ ප්‍රේමවන්තනි ජේසු එයාගේ හදවත දැක්කා. ආදරය කළා. ඒ අයට ඒ මිනිස්සු ඒ කාන්තාවව කට්ට කළුවරේ හොර රහසේ අසභ්‍ය විදියට ස්පර්ශ කරද්දී ජේසු මහා ආදරයකින් එයාලගේ ඔළුව අත ගෑවා. ඒ ජේසුගේ ආදරයේ විදිය මගේ ප්‍රේමවන්තයනි. ඒක අපි දකින්නේ බලන්න ලූක් තුමාගේ සුවිශේෂ 8 වෙනි පරිච්ඡේදය ගන්න. ලූක් 8 වෙනි පරිච්ඡේදය. ජේසු එක්ක ඒ කියන්නේ අනිත් රග්බීවරුන්ට වඩා ජේසු කාන්තාව කියන්නේ පිරිමියා ගැහණියක් කියන වෙනසක් තිබෙන්නේ නැහැ. පිරිමියා ගැහණිය කියලා කොහෙත්ම වෙනසක් නැහැ. ඇත්තටම පියතුමෙක් වෙන අපිටත් එහෙම වෙනසක් තියන්න බෑ. අපිට එඬේරෙක් නම් පියතුමා කියන්නේ තාත්තෙක් නම් හැම දුවෙක්ටම පුතෙක්ටම එක විදිහට ආදර වෙන්නට ඕනේ. ගැහණියෙක් කියලා බය වෙලා වැඩක් නැහැ. බය වෙන්නේ තමගේ ප්‍රශ්නයක් නම්. පුද්ගලයෙක් කියවන්න දැනගන්න ඕනේ. එන විදිය හරි නැත්තම් නිවැරදි කරන්නට ඕනේ. ඒවට අහු වෙන්න අපිට බෑ. මගේ ප්‍රේමවන්තයනි හැබැයි ආදරයමයි. බලන්න ලුක් තුමාගේ සුවිශේෂ 8 වෙනි පරිච්ඡේදය පළවෙනි වගන්තිය. උන්වහන්සේ කතා කරලා කියනවා. ලුක් 8:1. උන්වහන්සේ කතා කරලා කියන වචනේ ගන්න. ඉන්පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳ දෙවියන්වහන්සේගේ රාජ්‍ය පිළිබඳ සුභාෂිත ප්‍රකාශ කරමින්ද නගර සහ ගම්වල සැරිසැරිසේක. උන්වහන්සේ සමග ශ්‍රාවකයෝ 12 දෙනාද අශුද්ධාත්ම කෙරෙන් හා ලුඩ රෝගෙන් සුවයලත් සමහර ස්ත්‍රීහුද තමන් කෙරෙන දුෂ්ටාත්මයන් 7 දෙනෙකු දුරු කරන ලැබූ මග්දලේනා නම් ළම්ලත් මරියාද හෙරෝද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජොවන්නාද සුසානාද සිය සම්පතින් උන්වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහුද සිටියහ. ගොඩාක් අය හිටියා. බොහෝ ස්ත්‍රී. දැන් ජේසුට කිව්වා මගේ ප්‍රේමවන්තනි බිව්වා කියලා. කමින් බොමින්නාව පෙරේතයි කියලා උන්වහන්සේට කිව්වා. හරිද? ඊට පස්සේ කිව්වා ජේසුට බෙල්සබුල්ගේ බලයෙන් තමයි යකුන් දුරු කරන්න කියලාත් කිව්වා. උන්වහන්සේ වඩුවගේ පුතා නේද කියලාත් කිව්වා. හැබැයි බයිබලේ ලියලා නැහැ. උන්වහන්සේ නිකන් කාන්තාවන් එක්ක වැරදි සම්බන්ධකම් ඒ පැත්ත කියලා. ස්වාමීලට නගින උන්තරන් කියනව නැද්ද? ඒක ගත්කතුවරයා හැංගුවද ජේසුට කිව්වේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. මගේ ප්‍රේමවන්තයනි සමහරට එහෙමත් කියන්නේ කට රට වට කර වැට බැන්දත් කට වට කර වැට බැන්න බෑනේ. ඒ නිසා මගේ ප්‍රේමවන්තනි 7-5කට ගණන් ගන්න එපා ජේසුගේ කාර්යය කරද්දී මිනිස්සු කියන දේවල්. ඒක ගණන් ගත්තොත් ඔබට ඉස්සරහට යන්න බෑ. ඔබගේ කනෙක්ෂන් එක ස්ථිරව තියාගන්න. දැන් මේ මිනිස්සු ජේසු ගාවට එන්නේ ජේසු කාන්තාව කියන තැනට දක්වපු වැදගත්කමත් එක්ක. අද සුවිශේෂය කතා කරලා කියන දේ බලන්න. උන්වහන්සේ ගාවට එනවා දික්කසාද කරන්න සුදුසුද නැද්ද? ඒ කියන්නේ ඒක අහන්නේ දික්කසාදය කියන්නේ සිම්පල් දෙයක්. දික්කසාදය කියන්නේ nothing. මගේ ප්‍රේමවන්තනි ඒ තැනදී ස්වාමින් වහන්සේ ගාවට ඇවිල්ලා දැන් මේ කාන්තාවට උන්වහන්සේගේ තියෙන වැදගත්කම බලලයි මේ කතා කරලා කියන්නේ. වචනේ කතා කරලා කියන බලන්න. උන්වහන්සේගෙන් අහනවා උන්වහන්සේ උත්තර දෙමින් මුලින් වග 3ට යන්න 19 3ට යන්න පුතේ. පරිසර උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ වචනකින් අල්ලා ගන්න පිණිස
යමකු විසින් කුමන කාරණාවක් නිසාවත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූලදයි උන්වහන්සේ නැස්කව. දැන් නීතියක් තියෙනවා. මෝසස් දීපු නීතියක් තියෙනවා. ඒක දන්නවා මේගොල්ලෝ. ස්වාමින් වහන්සේව අහු කරගන්න යහන්නේ. ප්‍රශ්නයකට මුහුණ දෙන වෙලාවේ. උන්වහන්සේ මෙතන විතරක් නෙමෙයි. මගේ ප්‍රමාන්තිනේ අරගලයට මුහුණ දෙන අරගලයකට උන්වහන්සේ ගාවට බදු ගෙවන්න ඕනේද නැද්ද කියලා ඇහුවා. උගත කෝටික ප්‍රශ්නයක් ඩිලෙම්මා එකක්. බදු ගෙවන්න කිව්වොත් එහෙම මිනිස්සු ගල් ගහනවා. ගෙවන්න එපා කිව්වොත් එහෙම රෝමේ මරනවා. උන්වහන්සේ ආව මේත්‍රියට ගලක් ගහන්න දෙපාද කියලා. එහෙම ගහන්න කිව්වොත් උන්වහන්සේගේ දයාව විනාශ වෙනවා. ගහන්න එපා කිව්වොත් මෝසස්ගේ ව්‍යවස්ථාව විරුද්ධ නිසා මිනිස්සු ගල් ගහනවා ජේසුට. උගත කෝටිකයි. හැරෙන්නේ නැතක් නැති වෙලාවේදී ජේසුට ඉස්සරහද පස්සද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ජේසුට ඇතුළාන්තයක් තිබ්බ හැරෙන්න. උඩබිම බලන්න අවශ්‍ය වුණේ නැහැ. දෙපැත්ත බලන්න අවශ්‍ය වුණේ නැහැ. ඇතුළේ ගනුදෙනුවක් තියෙද්දී. මගේ ප්‍රේමාන්තයනි ඔබට ස්වාමීන් වහන්සේ අද කැඳවන්නේ ඒ ඇතුළාන්ත ගනුදෙනුවට එන්න. තාත්තත් එක්ක සම්බන්ධ වෙන ජේසු. ජේසු ආදරය කරේ තාත්තගේ ආදරයත් එක්කනම්. Truth will make you free. සත්‍ය ඔබව නිදහස් කරනවා. දඟලන්න අවශ්‍ය නැහැ. මගේ ප්‍රේමාන්තනේ ඒ තැන ඔබ රැඳෙද්දී ස්වාමීන් වහන්සේ මහා පුදුම විදියට ඔබත් එක්ක ඉන්නවා. එතන අයිති කරගමු අපි. ඊපස්සේ පුදුම විදියට ඔබ රැගෙන යනවා. අයිති කරගමු. හැබැයි මේ ඇතුලේ ගනුදෙනුවට ඔබ හුරු වෙලා තියෙන්නට ඕනේ. ඇතුලේ ගනුදෙනුවේ ඔබ පුරුදුකාරයෙක් වෙන්නට ඕනේ. එහෙම කෙනාට උන්වහන්සේ අද කතා කරලා කියනවා පුතේ ඔබ නෙමෙයි මමයි. ඔබ නෙමෙයි මමයි. මේ තැන ජීවිතේ හරිම ලස්සනයි. මේ කාලය මේ යුගයේදී මේ උත්තරය මහා ගැඹුරුයි. ඔබ නෙමෙයි මමයි. ජෝම් තුමාගේ 6 වෙනි පරිච්ඡේදය. ජෝම් 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ මගේ ආදර ප්‍රේමාන්තයනි 5000ක් මිනිස්සු ඉන්න තැන පිලිප්ට ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා. මොවුන්ට ආහාර ගන්න පිණිස අපි කොහෙන් මොන්ට කෑමට දෙන්නට අපි කොහෙන් රොටි මිලයට ගනිමුද වචනේ ගන්න. උන්වහන්සේ කතා කරලා කියනවා තමන් ළඟට මහා සමුහයක් ඇදෙනු දැක වචන කියවන්න පුතේ මොවුන් හැම දිනාටම කන්නට දීමට අපි කොතනින් රොටි මිලයට ගමුදයි පිලිප්ගෙන් ඇසූසේක. උන්වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිසය. මන්ද තමන් කරන්න යන්නේ කුමක්දැයි උන්වහන්සේම දැන සිටි බැවිනි. මගේ ප්‍රේමාන්තයනි එහෙම හැම පරීක්ෂා කරන්න. උන්වහන්සේ කරන්න යන දේ උන්වහන්සේ දන්නවා. ඒක හද උන්වහන්සේ ජොෂුවාට කතා කරලා කියන්නේ. ජොෂුවාට දාබරව කතා කරලා කියන වචනේ බලන්න. ඒ යන වචනේදී උන්වහන්සේ කතා කරලා කියනවා තුන්වෙනි වගන්තියේ ඉඳන් 24 තුන්වෙනි වගන්තිය කියන උන්වහන්සේ කතා කරලා කියනවා මම ඒ ගංගාව එතරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශයේ මුළුල්ලේ ගෙන ගොස් ඔහුගේ වංශය වැඩි කළෙමි කියවගෙන යන්න. මම කියන තැන්වල මම ආයි කියනවා ආයි කියවගෙන යන්න. ඔහුට ඊසාක් දුනිමි. ඊසාට ජාකබ්ද ඒසාව්ද දුනිමි. ඒසාවට අර දීලා පස්වෙනි වගන්තිය බලන්න. මම මෝසස් සහ ආරෝන් යවෙන් මිස්ර දේශයේ පිට වසංගත පැමිණවීමි. 6 වෙනි වගන්තිය. මා නුඹලාගේ පියවරුන් මිස්ර දේශයෙන් පිටතට ගෙනා විට 7 ඔවුන් මට මොර ගැසූ විට මම නුඹලාටත් මිස්රවරුන්ටත් අතරේ අන්ධකාරයක් ඇති කර මුහුද ඔවුන් මිස්රයේදී කළ දේ නුඹලාට මට පමුණුවා ඔවුන් මුහුදුබත් කළෙමි. මා මිස්රයේදී කළ දේ මගේ ප්‍රේමාන්තයනි මමයි ඒක කරන්නේ. මමයි. තර මේ වසංගතය, මේ පීඩාව, මේ අරගලය, මේ නස්පැත්තිය, මේ මරණය, මේ වේදනාව අස්සේ ඔබට අයිති කරගන්න තියෙන්නේ උන්වහන්සේයි. ඒක පුදුම දෙයක්. එනිසා ජේසුවම තදින් බදාගන්න. ජේසුවම තදින් අල්ලගන්න. වචනයම හොයන්න.
ඔබට හුස්ම ගන්න අමාරු වුණාට බය වෙලා කල්පනා කරලා ඔළුව කඩාගෙන නන්නත්තර වෙලා දුවන්නේ නැතුව ඔබ කරන්න තියෙන දේ කරන්න. කන්ටැක්ට් කරන්න තියෙන අය කරන්න. කතා කරලා විසඳ ගන්න තියෙන විසඳ ගන්න. හැබැයි නිශ්චල වෙන්න. මට අද වගේ මතකයි ඉස්පිරිතාලේ මම ඉන්නදී IDH එකේ මට හුස්ම ගන්න එක රාත්‍රියක් තිබුණා ගොඩාක් අමාරු වෙච්ච. හොඳට මට තේරෙනවා හුස්ම ගන්න බෑ. ඊට පස්සේ මම වීදුරට ගහලා එතන ආයෙත් කතා කරාම ඒගොල්ලෝ මැෂින් එක අරගෙන ඇවිල්ලා චෙක් කරා. මම හැම වෙලාවෙම හැම දවසකම ප්‍රෙෂර් චෙක් කරද්දී ඔක්සිමීටර් එක ගහද්දී එහෙම චෙක් කරනලාදී මම කියන වචනයක් තියෙනවා. ගීතාවලේ 46:10. මම හැමතිස්සෙම එහෙම කරද්දී මම ඇස් එක පියාගෙන ප්‍රෙෂර් මීටර් එක බලද්දී මම කියන දේ තමයි be still and know that I am your Lord. බොනිශ්චල වෙන්න මම දෙවිඳුන් බව දැනගන්න. බොනිශ්චල වෙන්න මම දෙවිඳුන් බව දැනගන්න. බොනිශ්චල වෙන්න මම දෙවිඳුන් බව දැනගන්න. ඒක මහා නිශ්චලතාවයක්. ඒක අද වගේ මතකයි ඒ සිද්ධිය. මගේ ප්‍රේමාන්තේනි අද මම මගේ ගාව ප්‍රෙෂර් මැෂින් එක තියෙනවා. මම ඒක ගිහිල්ලා කවුත් ටික අම්මගෙත් ප්‍රෙෂර් බැලුවා කොහොමද කියලා. දැන් ප්‍රෙෂර් බලද්දී මුලින් ප්‍රෙෂර් එක වැඩි 150යි. දැන් මාව රත් වුණා ප්‍රෙෂර් වැඩි වුණාම මම ඊට පස්සේ ડોක්ටර්ට කෝල් කරා. අරයට කෝල් කරා මේට කෝල් කරා. දැන් ජේසුව ලබන්න දීපු ගමන් තමයි බ්ලෙස් කරලා බැලුවේ. විනාඩි 5කට 10කට පස්සේ ඉන්න ඉස්සෙල්ලා දැන් ජේසුව ලබලා යාඥාවෙදී ඉන්නේ. ප්‍රෙෂර් එක චෙක් කරා. මෙන්න 139යි. මැෂින් එක කියනවා normal pressure according to the health assessment this pressure is normal. මගේ මම්මා කියන අනේ පුතේ ඕක අරගෙන යන්න මේක මට ඕනේ නැහැ ජේසුස් මාත් එක්ක ඉන්නවා. මගේ ආදර ප්‍රේමවන්තේනි ඔබ ජේසු අතේ එල්ලෙන්න. ජේසුගේ ඇඟේ එල්ලෙන්න. ඒ තැන මම උන්වහන්සේ කියන්නේ ඒකයි මම මිසක් ඔබ නෙමෙයි. අපිට මොනවද කරන්නේ? මිනිස්සු අනවශ්‍ය විදිහට බය වෙලා හොස්පිටල්ස් පිරලානේ. කන්ටැක්ට් කරගන්න දෙයක් නැහැනේ. කොහෙද යන්නේ කියලා දන්නේ නැහැනේ. ලොකු ඇප්ස් ගොඩක් තියෙනවා. ඔබ අපහසුතාවවලදී අපි ඔබත් එක්ක ඉන්නවා. අපිට කතා කරන්න. මම ඔබත් එක්ක ඔබ තනියම නෙමෙයි. ඔබ අපිත් එක්ක කතා කරලා එක්කෙනෙක්ව ට්‍රාන්ස්ෆර් කරන්නේ නැහැ. මොකද ඒ තරමට කතා කරනවා. සල්ලි දෙන්නම් කිව්වට කොච්චර ගාණක් වැඩක් නැහැ. මගේ ප්‍රේමවන්තනි ජීවිතයත් එක්ක සල්ලි නැතිනම් නේද? එහෙම තැනක පැනික් වෙන්න එපා. දඟලන්න එපා. ඔබ වට කරගෙනම ඉන්නේ නැති පහළ ගෙදර කොරෝනා ඇද්ද උට ගෙදර පොටි උන් ටික මාරාන්තික බය. උන්වහන්සේ කියනවා මමයි ඔබ නෙමෙයි. මයි ප්‍රේමවන්තනි ඩෙල්ටා ප්‍රභේදයේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? මාස්ක් එක දාගෙන ඉඳලා ඔබ මාස්ක් එක ගැලවපු ගමන්ම ඒක යාබෝන් කියන්නේ ඒකයි. මාස්ක් එක ගලවපු තැන වෛරස් එක තියෙනවා පැය ගාණක්. එතකොට මේ වෛරස් එක හුළඟේ යන්න පුළුවන්. බය වෙනවනේ නෑ. හුළඟේ ගිහිල්ලා ඇඟේ වදින්න පුළුවන්. එතකොට ඇඟේ වැදිලා ඔබ හොඳට මාස්ක් එක දාගෙන ගෙදර ඇවිල්ලා වෙන ඩෙල්ටා කෙනෙක් මාස්ක් එක කැරලා කිමු මහච්චොස් ගාලා එව ගමන් ඩෙල්ටා ගාලා ගිහිල්ලා ඊට පස්සේ ඔබගේ ඇඟේ ගෑවෙනවා හුළඟට. ඕක මෙච්චර දාන වෛරස් එක. ඔබ ගෙදර ඇවිල්ලා ලස්සනට ඇඳුම් මේ මාස්ක් එක ගලවලා ඉඳ ගන්නවා. ඉඳගෙන නිකන් ඇඳුම මෙහෙම අත ගාලා නහය ඇල්ලුව ගමන් ඔබට ඩෙල්ටා. නැද්ද? මගේ ප්‍රේමවන්තනි දැන් මේක ඒක තමයි ඩෙල්ටා මේක ස්ප්‍රෙඩ් වෙන්නේ ඒක ආඹවන් නිසා. ඒක වෛරස් ලෝඩ් එකක් එළියට යනවා. සිටි වැලියු එක කියලා අපි කියන්නේ ඒකේ තියෙන ඒක 30 නම් ඒ 30 වගේ තැනක තමයි normal වෙන්නේ. දැන් ඒක ඩෙල්ටා වලදී පහළටම වහිනවා. ඒක ඉතින් වෛරස් එකේ තියෙන භයානකකම. නමුත් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. පුතේ ඔබ නෙමෙයි මම. එමයි කියලා ඔබයි මමයි කියලා මාස්ක් ගලවගෙන නැද්ද? එන්න නම් එපා පල්ලියට හොඳේ. මම දැක්ක ගමන් මීටර එක මාස්ක් එක දාගෙන අද ඇවිල්ලා මාස්ක් එක ගලවගෙන මෙහෙම කතා කරනවා. මම කරුණාකරලා මාස්ක් එක දාගන්න. තේරුණාද කියන මම කෙලින්ම කියනවා. අද මේ දැන් එන්න ඉස්සලා අම්මා කෙනෙක් බබෙක් බදාගෙන නිකන් ඇවිල්ලා මේ පල්ලියෙන් බඳින්න ඕනේ. මම කිව්වා අම්මේ මේ චූටි බබෙක් පොඩි එකෙක් බදාගෙන මම පල්ලියෙන් බඳිමු පස්සේ. දැන් ඒ කියන්නේ රෙක්ටිෆිකේෂන්. මම කිව්වා දැන් ගෙදර යන්න. මේ පොඩි එකත් එක්ක කොහෙද ඇවිදින්නේ? ඔළුව කල්පනා කරලා වැඩ කරන්න. හැබැයි මම නෙමෙයි ඔබ වහන්සේ. මගේ ආදර ප්‍රේමවන්තයනි. උන්වහන්සේ කතා කරලා කියනවා මේ ඊශ්‍රායල් ජනතාවව මමයි ගෙනාවේ.
ඒක කොච්චර ලස්සනද කියනවා නම් අවසානයේ ජොෂුවාට කතා කරලා කියනවා මගේ ප්‍රමාන්තයනි 11 වෙනි වගන්තිය නුඹලා ජොර්දානෙන් එගොඩ වී ජෙරිකෝවට පැමිණියහුය. ජෙරිකෝවේ වැසියෝ අමෝරිවරුන්ද පෙරිසිවරුන්ද කානානිවරුන්ද හිත්තිවරුන්ද මේ ඔක්කොමලා ඉන්නේ නැද්දි යෙසුබුරුන් නුඹලාට විරුද්ධව සටන් කළොයි. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. ඒක මමයි කරන්නේ ඔබ නෙමෙයි. මේක ස්වාමින් වහන්සේගේ අතේ දෙයක්. උන්වහන්සේගේ අතේ ඉන්න. උන්වහන්සේගේ අතේ පරිස්සම් වෙන්න. කලබල වෙන්න එපා. දවසින් දවස වචනය මහා තයාබරව ඔබට කතා කරනවා. ඇයි බය වෙන්නේ? උන්වහන්සේ අතේ ඉන්න. ඒ තැනදී ස්වාමින් වහන්සේ මහා පුදුම විදියට ඔබත් එක්ක ඉන්නවා. ඔබම මාව ස්වාමින් වහන්සේ පොරොන්දු දේශයක් ලෑස්ති කරලා තියෙනවා. ඔබ මාව මේ ලෝකෙට ආවේ කාරණාවක් සඳහා. යන්න ඕනේ දවසක් තියෙනවා. ජීවන්තමගේ 13 වෙනි පරිච්ඡේදය ගන්න. උන්වහන්සේ ජේසු මේක දැනගෙන හිටියා. ජේසුව මරන්න එක තැන් වලින් හදද්දී ප්‍රපාතෙන් තල්ලු කරන්න හදද්දී ජේසු 7-5කට ගණන් ගත්තේ නෑ. ජේසු ඒ තැන් වලින් දැනෙන්නේ නැතුව අයින් වුණා. ඇයි ඒ? මොහොත තාම තැවෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ අතේ ඉන්න කෙනාට මොහොතක් තියෙනවා. ස්වාමීන් වහන්සේගේ අතින් ගිලිහිලා වෙන තැනකට යන යක්ෂයාගේ අතේ එක්කිනාට මොහොතක් තියෙනවා. ජුදාස් මැරුණේ දෙවියන් වහන්සේගේ මොහොතේ නෙමෙයි. ජුදාස් මැරුණේ යකාගේ මොහොතේ. දෙවියන් වහන්සේට අයිතියක් නැහැ. ඔබගේ නිදහස් කැමැත්තෙන් ඔබ නිදහස් වෙලා ඔබ බීලා සිරෝසිස් හැදිලා මැරෙනවා කියන්නේ දෙවියන් වහන්සේගේ මොහොත නෙමෙයි. ඒක මගේ ප්‍රමාන්තයනි යක්ෂයාගේ මොහොත. හැබැයි දෙවියන් වහන්සේගේ අතේ ඉන්න කෙනාගේ ආයුෂ උන්වහන්සේගේ පොතේ ලියලා තියෙනවා. ඔබ මම මේ ලෝකෙට ආවේ කාර්යයක් සඳහා. ජේසු ආවේ කාර්යයක් සඳහා. ඒ නිසා කවුරු කොහොම මරන්න හැදුවත් ජේසුව මරන්න ජෙරුසලෙමේ දැනගෙන ඉන්නවා කියද්දි ජේසු ගියේ නෑ. ඒයි මරනවා බලන්න. මරනවා අන්න මං එනවා. එහෙම කියලා ජේසු ගියේ නෑ. ජේසු යන්නේ නැතුව හිටියා හැංගුණා. බයිබල හොඳට බලන්න ජේසු ගියේ නෑ. මරන්න බලාගෙන හිටිය නිසා ලාසරස් මරණය සිද්ධියේදී ජේසු ඉන්නවා එතනට. ඒකයි තෝමස් තුමා කියන්නේ ඔබත් එක්ක මරන්න උනත් අපි යමු කියලා. මරන්න බලාගෙන හිටිය නිසා. මගේ ප්‍රමාන්තයනි බලන්න සුවිශේෂය ජම් 13. උන්වහන්සේ කතා කරලා කියනවා. ජම් 13:1 තමන් මෙලොවින් එකුත්ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර ජේසුස් වහන්සේ දැනගත් සේක. අතරම තියාගන්න මව ගන්න. වචනයම තියාගන්න මව ගන්න. මගේ ප්‍රමාන්තයනි ජේසු දැනගෙන හිටියා යන්න වෙනවා කියලා. ජේසු දැනගත්තා. ජේසු මොනවද කරේ? යන්න මොහොතක් තියෙනවා. අපි මරණය දකින්නේ විදිහට. අපි මේ ලෝකෙට ආව කාර්යයක් තියෙනවා. ඒ කාර්යය නිම වුණයින් පස්සේ අපි ආ යුතුමයි. සමහරට ඒක කොරෝනා වෙන්න පුළුවන්. කොරෝනා නොවෙන්න පුළුවන්. ඒ නිසා එතනට කිසිම කෙනෙක්ට කට හොට දාන්න බෑ. ඒක කාටවත් නතර කරන්න බෑ. මගේ ජීවිතේ මම යන්න ඕන වෙලාවේ මම යා යුතුමයි. හැබැයි වැදගත් වෙන්නේ යන්න වෙලාව නෙමෙයි. යන්න වෙලාවේ මම කනෙක්ෂන් එක මම ආදරයම කරන ඔබ ආදරය කරන කෑම කෙනෙක්ම යා යුතුමයි. හැබැයි වැදගත් වෙන්නේ කනෙක්ෂන් එක. මේ තැන ක්ලියර් වෙද්දී, මේ තැන පිරිසිදු වෙද්දී, මේ තැන පැහැදිලි වෙද්දී ඔබ දඟලන්නේ නැහැ. ස්වාමින් වහන්සේ අරගල හරහා යනවා. පවුලුතුමාට ගල් ගැහුවා. ගල් ගහලා මැරුණයි කියලා අත්හැරලා ගියා. මැරුන්නේ නැහැ. උන්වහන්සේ වේදනාව නැහැ කියලා කියන්නේ. සෙබස්තියන් තුමාට ඊතල වලින් ඇන්නා. මැරුන් නැති වුණාම මගේ ප්‍රමාදනේ පොළු වලින් ගැහුවා. මැරුණයි කියලා දාලා ගියා. මැරෙන වෙලාවක් තියෙනවා. හැබැයි ජීවත් වෙන වෙලාවෙ තියෙන සුන්දරම දේ ස්වාමිනී මම නෙමෙයි වහන්සේ. මේක මගේ දෙයක් නෙමෙයි වහන්සේගේ දෙයක්. එනිසා ඔබ ජේසු බලන්න ඊළඟ වගන්තිය ගන්න. උන්වහන්සේ මෙලව තම හිතවතුන්ට
ප්‍රේම කළසේක අන්තිම දක්වාම ඔවුන්ට ප්‍රේම කළසේක ජේසු යන්න තියෙනවා කියලා දැනගත්තම මොනවද කරේ අන්තිම දක්වාම තම හිතවතුන්ට ළඟම ඉන්න අයට ආදරය කරා මගේ ආදර පුතේ දේ ප්‍රේමාන්තනේ ඔබට කරන්න දෙයක් තියෙනවා ආදරය පුළුවන් තරම් ආදරය කරන්න ඒක මම ඊයේත් කිව්වේ සමාව දෙන්න විසඳ ගන්න පුළුවන් තරම් ආදරය කරන්න ඔබට ඒ කරන්න පුළුවන් දේ මම ස්වාමි කෙනෙක් විදියට මට කරන්න පුළුවන් දේ මගේ අම්මට මට කරන්න පුළුවන් දේ යා මේ ලෝකේ ආසම දේ ජේසුව ලබන එක ආසම දේ මට පුළුවන් හැම වෙලාවෙම මගේ අම්මට මම ජේසුව කියලා දෙනවා ඔබ ස්වාමි කෙනෙක් නෙමෙයිනේ ඔබට ඒක නෙමෙයි කරන්න තියෙන්නේ ඔබට කරන්න දෙයක් තියෙනවා ඒක කරන්න ජේසු කරේ ඒකනේ එනිසා මේ වෙලාවේ උදව් කරමු එකට යමු ශක්තියක් වෙමු බෙදාගමු හරිම ලස්සනයි ඒක මහ ප්‍රීතියක් දෙන හෘදේ කමක් නැහැ හැබැයි ජේසු කළ දේ ඒකයි මගේ ප්‍රේමාන්තනේ මේ කරට ගත්ත ගමන්ම අපි මේ වගකීම් මගේ ඔළුවට ගත්ත ගමන්ම මම තංගලන්න ගන්නවා නන්න මයි ප්‍රේමාන්තනේ සමහරට හුස්ම ඔක්සිජන් යන්නේ නැත්තේ නේද ඔබ බය වෙච්ච ගමන්ම ප්‍රෙෂර් වැඩි වෙනවා නිකම්ම ඒක ප්‍රශ්නයක් අර අබරන්සිඤ්ඤෝ ජුවන් අප්පුයි කතාව තියෙන මම ඒක මාර ආසයෙන් වෙන කතාවක් කල්පනා කරාවේ නැහැ මේකම තමයි මතක් වෙන්නේ අබරන්සිඤ්ඤෝ කරත්තේ යනකොට ජුවන් අප්පු පොල් ගෝණියක් කරේ තියාගෙන බිමින් යනවා එතකොට මොකද වෙන්නේ පොල් ගෝණියක් කරා බිමින් යද්දි අබරන්සිඤ්ඤෝ කෙනා පුතේ කොළුව ඔක බරයි නෝ නැගපන්කෝ කරත්තට කියද්දි මොකද වෙන්නේ අබරන් ජුවන් අප්පු කරත්තට නගිනවා අබරන්සිඤ්ඤෝ සිතාදියට කරත්තේ දක්කගෙන යනවා මින් ටික දුහක් ගිහිල්ලා අබරන්සිඤ්ඤෝ සින්නෝ පිටිපස්ස බලපු ගමන් ජුවන් අප්පු මොකද කරන්නේ පොල් ගෝණිය කරේ තියාගෙන කරත්තේ යනවා අබරන්සිඤ්ඤෝ මොකද්ද කොළුව මේ කරන්නේ මොකද පොල් ගෝණිය කරේ තියාගෙන ඉන්න කියද්දි ජුවන් අප්පු කියනවා මාමේ මාවයි ගෝණියයි දෙකම හරකට බරයි නොවේ ඒ නිසා මම ගෝණිය කරට ගත්තා කියනවා මගේ ප්‍රමාන්තේ එක්සැක්ට්ලි අපි ස්වාමින් වහන්සේ අපි ස්වාමීන් වහන්සේ වඩා ගත්තී අපි මොකද කරන්නේ අපි ගෝණිය අපේ කරේ තියාගෙන ඉන්නවා උන්වහන්සේ කියනවා ඔබ නෙමෙයි මමයි උන්වහන්සේ දයාබර වචන කතා කළා කියන්නේ ඒකයි බලන්න 12 වෙනි වගන්තිය ජොෂුවා 24:12 මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි දෙබරා ස්වාමීන් වහන්සේ දෙබරන්ව යවනවා රජුන් වෙලවන්න ජෝක් එකක් නෙමේද දෙබරුන්ව යවනවා රජුන්ව එලවන්න මම වැඩ කරන්නේ එහෙමයි උන්වහන්සේ කියනවා ඔබට හිතා ගන්න බැරි විදියට ඔබ යා යුතු මාවත උන්වහන්සේ එලි කරනවා ඔබගේ මරණය දක්වා උන්වහන්සේ ඔබට පාර කපනවා මරණය කියනත් අපිට නතරවීමක් නෙමේ එතරවීමක් මරණය ෆුල් ස්ටොප් එකක් නෙමේ කුමාවක් ස්වාමීන් වහන්සේගේ වත දකින්න ලස්සන තැනක් එනිසා මරණයට බය මිනිස්සු ජේසුට සම්බන්ධ නැහැ මැරෙන්න බය මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා මොකද ජීවත් වෙලා තියෙන්නේ නොමරන මිනිස්සු විදිහට මේ ලෝකේ ස්වර්ගයක් කරගෙන එලවක් නැහැ කියලා අන්ධ වෙලා පළල් පාරවල වල ගිය අයට මගේ ප්‍රේමාන්තයන් උන්වහන්සේ අද කතා කරලා කියනවා බලන්න 12 මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි ඒ දෙබරු අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් පළවා දැමූහ වචනේ කියවන්න එසේ වුණේ නුඹලාගේ කඩුවෙන්වත් දුන්නෙන්වත් නොවේ මෙසේ නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක්ද නුඹලාම ගොඩනැගුවහු නගරද නුඹලාට තුනිමි නුඹලා එහි වාසය කරන්නහුය නුඹලා නොවැවූ මිදි වතු වලින්ද ඔලීව වතු වලින්ද ඵලදාව කන්නහුය මගේ ප්‍රේමාන්තයනි නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක නුඹලා භුක්ති විඳින්නේ මමයි ඒක කරේ ඔබ නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ රකින්නේ වචනය කතා කරලා කියනවා බලන්න මේක ඔබගේ එසේ උනේ නුඹලාගේ කඩුවෙන්වත් දුන්නෙන්වත් නොවේ ඔබගේ කඩුව දුන්න ඔබගේ ශක්තිය ඔබගේ කොන්ටැක්ට්ස් ඔබගේ ඔක්සිජන් සිලින්ඩර් 65000කට විතර කරගෙන ගෙදර තියාගන්න ඉන්න එක
ඔබගේ හොස්පිටල් ඇඳ ඔබගේ රෙස්පිරේටරි මැෂින් එක නෑ මේක නෙමෙයි ස්වාමින් වහන්සේ අවසානයේ ස්වාමින් වහන්සේ මගේ ප්‍රේමවන්තයනි මේ තැන ඔළුව නිදහස් කරගත්ත කෙනා මහා දයාබරව නිදහසක ඉන්නවා. උන්වහන්සේ එකයි කතා කරලා කියන්නේ මේ තැන අද මම නෙමෙයි ඔබ වහන්සේ මගේ ස්වාමීනි මම නෙමෙයි ඔබ වහන්සේමයි. උන්වහන්සේ අද වචනේ කතා කරලා කියනවා මොකක්ද උන්වහන්සේ අද සුවිශේෂී කතා කරලා කියනවා මේක විවාහය දික්කසාද වෙන්න ඕන කියලා කියද්දී උන්වහන්සේ කියනවා මිනිස්යව මැව්වේ ස්වාමින් වහන්සේ. අද මාක්තුමාගේ මතේතුමාගේ සුවිශේෂී උන්වහන්සේ කතා කරන වචනේ බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා දික්කසාදය කියන කතා කරලා කියද්දී උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා මේක මේ ස්වාමින් වහන්සේගේ දෙයක්. හතරවෙනි වගන්තිය උන්වහන්සේ උත්තර දෙමින් පටන් ගැනීමේ සිට මැවුම් කරුවානන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැව් බව ඔබ කියවා නැද්ද? කියවගෙන යන්න. ඒ නිසා මිනිසෙකු තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන බවත් ඒ යුවල එක්කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළසේක. මගේ ප්‍රමාන්තයනි ඒ දෙන්න එක්කෙනෙක් වෙන්නේ දෙවියන් වහන්සේ කියන නිසා. මම නෙමෙයි උන්වහන්සේ. පවුල් ජීවිතය අද ඔබ ඉන්න ඔබ. මගේ ප්‍රමාන්තයනි පවුල කියද්දී ඒකේ බේස් එක ස්වාමින් වහන්සේ. අද පවුල තුළ අරගල කළාදී මතක තියාගන්න ඒකේ පදනම ස්වාමින් වහන්සේ. ඔබ නෙමෙයි. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ බලන්න උන්වහන්සේ කතා කරලා කියන පටන් ගැනීම මෙසේ ඔව් එක් වක් පටන් දෙදෙනෙකු නොව එක්කෙනෙක් වෙති. කොහොමද එහෙම වෙන්නේ? දෙදෙනෙක් නෙමෙයි එක්කෙනෙක් වෙන්නේ කොහොමද? ස්වභාවයන් දෙකක්, චරිත දෙකක්, පසුබිම් දෙකක්, පරිසර දෙකක්. සමහරවිට අපි කියනවා love is blind, marriage opens the eyes. ජීවත් වෙන්න ගත්තයින් පස්සේ තියෙන ව්‍යාකූලතා අපිට හිතා ගන්න බෑ. හැබැයි දෙන්න දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. ඒ දෙවියන් වහන්සේ මැව්වේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවලා මනුෂ්‍යයෙන් තමයි ස්ත්‍රිය ආදම් ඒව මනුෂ්‍ය තුල ඉන්නේ එක්කෙනෙක්. උන්වහන්සේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේ එක්කල අය මනුෂ්‍ය වෙන් කරන්න බෑ. මේක විවාහයට විතරක් නෙමෙයි. මේක ජීවිතේ හැම දෙයකටම මතක තියාගන්න. මම ඉන්නේ උන්වහන්සේගේ අතේ මගේ ස්වාමීනි. මගේ ජීවිතය ඔබ වහන්සේ අතේ. මගේ ජීවිතය ඔබ වහන්සේගේ අතේ. ඔබ වහන්සේ මට මිෂන් එකක් දීලා තියෙනවා. මම මේ ලෝකෙට ආවේ කාර්යයක් සඳහා. ඒ කාර්යය මම අවබෝධ වෙන්නට ඕනේ. ඒ නිසා ජීවිතේ සුඛිත මුදිත වෙලා පරිස්සම් වෙලා රැකිලා අර පරිස්සමෙන් ඉන්න නෙමෙයි. ජීවිතේ ජේසු කියන තැනට යන්න. ජේසු කියන තැනට යන්න. ඒක තමයි මේ ලෝකේ කාරණාව. ඔබ දන්නවද මගේ අම්මා මට කොච්චර ආදරේද කියලා? එයාට දරුවෝ කියද්දි දරුවන්ගේ දරුවොත් බදාගෙන තුරුළු කරගෙන රකින්න කෙනෙක්. මම කිව්වා අම්මේ අද ගෙදර ගිය වෙලාවේ මං කියනවා අම්මේ මට මිෂන් එකක් තියෙනවා කියලා හිතෙනවා. මම මේක කිව්වා අවුරුදු 20කට විතර කලින්. අවුරුදු 20ක් නෑ අවුරුදු 15ක් 16කට කලින් යාපනයේ යන්න ඉන්නේ නැද්දි යුද්ධ කාලේ මම අම්මට කතා කරලා මසිල්ලාලි ඉඳන් කෝල් කරලා කියද්දි මම අම්මට කිව්වා අම්මේ මට ජේසු කියනවා තව අවුරුද්දක් මෙතන ඉන්න කියලා. විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් තිබුණා. අම්මා කිව්වා ජේසු කියනවා නම් පුතේ ඉන්න. මම දන්නවා යහනේ මේක කියන්නේ යව ඉරාගෙන මරාගෙන කියන්නේ. අද මං අපේ අම්මට කිව්වා අම්මේ මට කොරෝනා හැදුනේ ජේසු කොරෝනා හරහා මිෂන් එකක් මට කරන්න වෙන්නේ නැති. සමහරවිට මගේ වෑන් එකේ ලෙඩුන්ටත් යන්න වෙයි. මට අරගෙන යන්න වෙයි ඉස්සරහට. එනිසා මම කතා කරා වෑන් එකේ ඉස්සරහා සීට් එක කවර් කරලා ඉටිකොලයක් ගහන්න. ඒතර ඇම්බියුලන්ස් එකක් වගේ පිටිපස්සේ ඕනම කෙනෙක් මට දාගෙන යන්න වෙයි. සීටුත් ගලවලා නිදා කරගෙනත් යන්න වෙයි. මට එකක ජේසු කියනවා නම් මම කරන්න ඕනේ. මට හිතෙනවා ජේසු එක මට කියයි කියලා. අපේ අම්මා කොහොමද කිව්වේ? අනේ පුතේ මගේ පුතේ එම කියන්න බා. පරිස්සමෙන් ඉන්න. අනේ මගේ පුතා පරිස්සම් වෙලා ඉන්න. ඒව කරන්න යන්න එපා. නෑ. මම මගේ අතින් ඇල්ලුවා. මොන දිහා බැලුවා. ජේසු කියනවා නම් කරන්න පුතේ. කමක් නෑ. ජේසු බලාගන්නේ. අපි ආවේ කාර්යයකට. මම ජේසුට අනේක වාරයක් ස්තුති කරනවා මට එහෙම අම්මා කෙනෙක් දුන්නාට. අපිව නිකන් තොතොල් කරන්නේ නැතුව ජේසුගේ අතට කුරුසයට බාර දෙන්න අම්මා කෙනෙක් දුන්නාට. මගේ ප්‍රේමාන්තයනි
අපි ආවේ මැරෙන්න. අපි ආවේ මැරෙන්න. අපි ආවේ කාර්යයකට. අපි ආවේ කාර්යයකට. ඒ කාර්යයට උර දෙමු. ස්වාමින් වහන්සේව සතුටු කරමු. කිසිම ශුද්ධවන්තයෙක් නැහැ. පරිච්ඡ නැති, රෝග වෙච්ච නැති. මගේ ප්‍රේමවන්තයනේ වසූරිය වසංගත අස්සේ මැරිච්ච කී දෙනෙක් ඉන්නවද? අර ලෝක පීඩාසේ මැරිච්ච අය කොච්චර ඉන්නවද? තරුණ වයසේ මැරිච්ච කී දෙනෙක් ඉන්නවද? ඇයි බය වෙන්නේ? ස්වර්ගයයි අමතක වෙලා තියෙන්නේ. ඒකයි ස්වාමීන් වහන්සේ අද ඔබට දෙන පණිවිඩය. දෙවියන් වහන්සේ එක් කරන්නේ මනුෂ්‍යයා නෙමෙයි. දෙවියන් වහන්සේ එක් කරන අය මනුෂ්‍යයා වෙන්න නොකරේවා. ඒ නිසා පෞල් ජීවිතයේ අරගල ප්‍රශ්නවලදී ඔබට වෙන්න බෑ. ඒක නිසා ඔබ කොරෝනා හදාගන්න නෙමෙයි. හැම කෙනෙකුගේම ජීවිතේ අරගලයක් තියෙනවා. රිදෙන තැනක් තියෙනවා. ඒ රිදෙන තැනෙන් අතාරින්න බෑ. රිදුනයි කියලා අතාරින තැනක නෙමෙයි අපි ඉන්නේ. මේක අහන ගෝලයා මොකද වෙන්නේ? ජේසු මේ විවාහය ගැන ගැඹුරින් කතා කරද්දී මගේ ප්‍රේමාන්තයනි ජේසු මේක අහන ගෝලයා මොකද කරන්නේ? ජේසු කියනවා 10 වෙනි වගන්තිය ශ්‍රාවකයෝ උන්වහන්සේට කතා කොට ස්ත්‍රියා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ වීනම් විවාහ වී නොවී සිටීම වඩා හොඳයි කියලා බඳින්න නැතුව ඉන්න හොඳයි ස්වාමිනී. මේක මාර කතන්දරයක්නේ මේ කියන්නේ. ඒ කියන්නේ ජුවාම්තුමාලාගේ බැඳපු නැති කට්ටියත් හිටියානේ. ජුදාස්ලා එහෙම බැඳලත් නැතිව ඇතිනේ. පේදුරුතුමාලා ඔළුව බහගෙන නැති අනේ අම්බෝ ඇත්ත තමයි. බැඳේකේ වෙන්නේ අයියේ කියලා නැද්ද? තේරෙනවද? මගේ ප්‍රේමවන්තයනි ඒ කියන්නේ අර පේදුරුතුමා ජේසුව පාවා දුන්නේ ඇයි කියලා චර්ච් හියුම එකක් තියෙනවා. ඒක මොකද්ද කියන්නේ? ඒ කියන්නේ පේදුරුතුමාගේ නැන්දම්මව සුව කර තරහටලු ජේසුව පා දන්නේ නැහැ කියලා තුන් පාරක් කිව්වේ. බයිබලේ නෙමෙයි හියුම ජෝක් එකක්. පස්සේ හරි hinaවෙන්. මගේ ප්‍රේමවන්තයනි එයාලා කියනවා ස්වාමීනි බඳින්න නැතුව ඉන්න එක හොඳයි. ඒකත් ස්වාමීන් වහන්සේගේ උත්තරේ බලන්න. 11 වෙනි වගන්තිය. ඒතුන් වහන්සේ ඔවුන්ට කතා කරමින් දේව වරමක් ලැබූ අයට මිස හැම දිනාටම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකිය. දේව වරමක් ලැබුවොත් මිස මම නෙමෙයි ඔබ වහන්සේ. මේ තන ස්වාමින් වහන්සේගේ අතේ මම නෙමෙයි ඔබ වහන්සේ. මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපි එකට අත්වැල් බැඳගමු. ජේසුව අල්ලගමු තදින්. මේ අරගලයේදී එකිනෙකාට ශක්තිය වෙමු. නාස කියනවා දේව වරමක් ලැබුවොත් මිසක් එහෙම විවාහ වෙන්න නැතුව ඉන්න බෑ. උනාස කතා කරලා කියනවා බලන්න මන්ද උප්පත්තියම විවාහ විය නොහැකි අය සිටිති. මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අයද සිටිති. ස්වර්ග රාජ්‍ය ආරම්භය සිය කැමැත්තෙන්ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගත හැකි තැනැත්තේ පිළිගනිවා. උප්පත්තියෙන් විවාහ වෙන්න බෑ. ඒ තමයි අබ්බඝාතකම්. ලෝකයේ අබ්බඝාතකම් තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා මනුෂ්‍ය බලපෑම නිසා කනෙක්ෂන් එක කැඩෙන තැන් තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දේව රාජ්‍ය නිසා මේ දේ කරන අය ඉන්නවා. මගේ ප්‍රේමාන්තයනි අපේ ජීවිතේ උපතේ දුබලකම් අපි විනාශ පැත්තක දාලා මනුෂ්‍ය බලපෑම උන්වහන්සේගේ පාමුල තියලා දේව කැමැත්ත අනුව ජීවත් වෙන්නට කාලය ඇවිල්ලා. නිසා ස්වභාවික බය මනුෂ්‍ය කියන දේවල් වලින් ඇතිවන බය පැත්තක තියලා දේව රාජ්‍ය වෙනුවෙන් ජීවත් වෙන්න කාලය ඇවිල්ලා. ඒක විවාහ විතරක් නෙමෙයි. එනිසා අද අපි මොටෝ එකක් ලියාගමු. ජේසු මම නෙමෙයි ඔබ වහන්සේ. ඔබ වහන්සේමයි. මේක ඔබ ලියාගන්න. මේක ඔබ මතකයේ තියාගන්න හැම සිද්ධියකදීම ජේසු මම නෙමෙයි ඔබ වහන්සේ. මේක බයෙන් හුස්ම ගන්න බැරිව ඉන්න ඔබ කියන්න මම නෙමෙයි ඔබ වහන්සේ. පොසිටිව් වෙච්ච ඔබ කියන්න මම නෙමෙයි ඔබ වහන්සේ මගේ ස්වාමීනි ඔබ වහන්සේමයි. මේක මහ ගැඹුරු අත්දැකීමක්. හැබැයි මේක කියන්න ජේසුගේ අතට බාර වෙන්නට ඕනේ. අබරන්සිඤ්ඤෝ කියද්දි ජුවන් අප්පුට කරත්තෙට නගින්න පුතේ කියලා කරත්තෙට නගින්න ඕනේ. කරත්තෙට නගින්න නැතුව පයින් වෙන පාරක යන අයට මම නෙමෙයි ඔබ වහන්සේත් නෑ මමත් නෑ කවුරුත් නෑ සොරිම තමයි. ජේසුගේ අතට බාර වෙන්න. පාපේ අතාරින්න. මනස්තාප වෙන්න. වෙනස් වෙන්න. ජේසුගේ අතට බාර වෙන්න. වෙනස් කරන්න බැරි තැනත් එක්ක බාර වෙන්න. ජේසුට කියන්න ස්වාමීනි අමාරුයි මට වෙනස් කරගන්න අමාරුයි. හැබැයි මම ඔබ වහන්සේ ගාවට එනවා. ඔබ වහන්සේ ගාවට එන්න අවස්ථාවාදීව නෙමෙයි. ඔබ වහන්සේ මගේ ඔළුව අත ගාලා එක වෙනස් කරන්න, කඩන්න. මම ඔබ වහන්සේ ගාවට එනවා කප්පාදු කරන්න. ප්‍රූන්
පුපුරමුන් වහන්සේ පුච්චන්න වහන්සේ ගින්නක් වගේ අවුලවන්න වහන්සේගේ අතට මගේ ජීවිතය බාර කරනවා. මම නෙමෙයි වහන්සේ. එනිසා මේ මහා නිදහස තාත්තගේ හස්සයට ජේසුගේ ආත්මය විසිකරපු නිදහස ඔබ නිවිඳගන්න. මම නෙමෙයි වහන්සේ කියන තැන අයිති කරගන්න අද වචනය ඔබට ආරාධනා කරනවා මගේ ප්‍රමාත්‍යයනි. ආමෙන්.